කෙනෙක් අහනවා මේ ලෝකේ කාගේ වැඩක්ද අපි මේ පවතින තත්ත්වයට මේවා පත් වෙලා තියෙන්නේ කොහොමද? පින්නතුනි මේ සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු වටිනාම සූත්‍රයක් තියෙනවා දීඝනිකායේ. ඒ සූත්‍රය හඳුන්වන්නේ අග්ගඤ්ඤ සූත්‍රය කියලා. මේ ලෝකේ ගිනිගෙන පිච්චෙන්න පටන් ගන්නවා සමස්තයම ගිනි ජාලාවක් බවට පත් වෙනවා. හේතුම් පටිච්ච සම්භූතං හේතුඵල දහමට අනුව සකස් වෙච්ච හේතු භංගා නිරුජ්ජති එම හේතුන් නැතිවීම තුලින් හේතුන්ගේ අභාවය තුලින් අභාවයට යන දේවල් හැටියටයි බුදුදහම පෙන්වන්නේ. කුමක්ද ෂණ සම්පත්තිය කියලා කියන්නේ? මේක ඉතාමත් වැදගත් දෙයක් අපි හිතන්න ඕනේ. ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාදයෙන් ඔබට සෙත ශාන්තියමත් වේවා. ධම්ම ශ්‍රවණ කාලෝ තේමාවෙන් යුක්තව අභිනව YouTube නාලිකාවක් මෙසේ ආරම්භ වෙනවා. අපේ අරමුණ තථාගත අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නිමල පිවිතුරු ශ්‍රී සද්ධර්මයෙන් සිත් නිවා පහන් කරමින් ධර්ම sannivedanayට මේ නවීන තාක්ෂණය භාවිත කිරීම. අභිනව YouTube නාලිකාව ඔබට දහම් රසය ගෙනෙන අතරම බුදුදහම හා බැඳී පවතින අපේ ඉපැරණි අනගි චාරිත්‍ර පිළිබඳවත් අවබෝධයක් ලබා දීමට අපේක්ෂා කරනවා. තථාගත අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නිමල පිවිතුරු සිරි සදහම් රසයෙන් ඔබට සැනසෙල්ලක් මත් වේවා. සිත ශාන්තියක් මත් වේවා. අද මංගල ධර්ම දේශනාව සඳහා දායකත්වය ලබා දෙන්නේ සබ්බ දානං ධම්ම දානං ජිනාති සියලුම දානයන් අතරින් ධර්ම දානයමයි උතුම් වන්නේ අරමුණින් යුක්තව අද දිනේ 47 වන ජන්මදිනය සමරන ශ්‍රී යෝගී පදනමේ නිර්මාතෘ ප්‍රවීණ යෝග විද්‍යා උපදේශක අර්ජුන වික්‍රමාරච්චි මහත්මයායි. එතුමාගේ ආදරණීය බිරිඳත් අනිද්දා දිනේ ජූනි 19 වෙනිදා උපන්දිනය සමරනවා. තරංගා කුමාරී උහුමීය මහත්මිය 19 වෙනිදා උපන්දිනය සමරන අතරේ ඊයේ ජූනි 16 වෙනිදා අර්ජුන වික්‍රමාරච්චි මහත්මයාගේ ආදරණීය පුත්‍රයා සුමිත් වික්‍රමාරච්චි පුතණුවන් 10 වන උපන්දිනය සැමරුවා. පවුලේ සමාජික සමාජිකාවන් කිහිප දෙනෙකුගේ උපන්දින ආසන්න දින කිහිපයක එකම මාසයේදී තිබෙන විශේෂත්වයක් පවතින මේ අවස්ථාවේ එතුමාට ආශිර්වාද කිරීම පිණිස මේ උතුම් ධර්ම දේශනාව සඳහා ධර්ම දානමය අදහසින් විශේෂ දායකත්වය ලබා දෙනවා ශ්‍රී යෝගී පදනමේ අර්ජුන වික්‍රමාරච්චි මහත්මයාගෙන් අධ්‍යාපනය ලබන සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්. අගනගරාසන්න පැපිලියානේ සුනේත්‍රා මහාදේවී පිරිවෙන් විද්‍යාස්ථානයේ දෙතිස් පළරුහ බෝධිද්‍රුම රාජානන් වහන්සේගේ සෙවන සිසිල විඳිමින් අපි සිටින්නේ. මේ පූජනීය භූමිය කෝට්ටේ යුගයේ සවැනි පැරකුම්බා මහනිරිඳුන් නිදි කරන්නේ එතුමාණන්ගේ ආදරණීය මෑණියන්ට පුණ්‍යානුමෝදනා කිරීමට සුනේත්‍රා මහාදේවියට පුණ්‍යානුමෝදනා කිරීමට මේ උතුම් සුනේත්‍රා මහාදේවි පිරිවෙන් විහාරස්ථානයේ සිට අභිනව YouTube නාලිකාවේ මංගල ධර්ම දේශනාව පැවැත්වීම සඳහා নমස්කාර පූර්වකව ආරාධනා කරන්නේ පැපිලියාන සුනේත්‍රා මහාදේවි පිරිවෙන් විහාරාධිපතින් වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ මහාචාර්ය පූජ්‍යපාද මැදගොඩ අභයතිස්ස මාහිමියන් වහන්සේට සාදු සාදු සාදු. समन्ता चक्रवालेषु
අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යදාහවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජායතු බ්‍රාහ්මනස්ස අතස්ස කංකා වපයන්ති සබ්බා අතෝ පජානාති සහේතු ධම්මං තී. කාරුණික සදහැවත් වාසනාවන්ත පින්වත්නි, අද මෙම YouTube නාලිකාවේ ධම්මස්සවන කාලෝ කියන තේමාව යටතේ සිදු කරනු ලබන මංගල ධර්ම දේශනාවටයි ඔබ හැම දිනෙකම ශ්‍රවණය කිරීම සඳහා එළඹිලා සූදානම් වෙලා සිටින්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය දහම් අසනු කැමති ලෝ ඇසි සියලුම දෙනාට දානය කිරීමේ මහා පුණ්‍ය කර්මයට අර්ජුන වික්‍රමාරච්චි මහත්මයා සම්බන්ධ වෙලා එතුමාගේ ජන්මදිනය සිහිපත් කෙරෙන මේ අවස්ථාවේදී ඒ වගේම එතුමාගේ පවුලේ දරුවන්ගේ නෝනා මහත්මියගේ ජන්මදිනයත් යෙදී තිබෙන මේ ආසන්න අවස්ථාවේ ඒ හැම දිනාටමත් ආශිර්වාද කිරීම පිණිස තමයි මේ උතුම් ධර්ම දේශනාව සූදානම් කරගත්තේ. ලෞතර බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ලෝ පහළවීම මහත් ශාන්තියක් මුළු මහත් ලෝකයටම. එබඳු ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරන ලද දහම පවතින රටක ධර්ම ශ්‍රවණයට අවස්ථාවක් උදා වීමත් මහා භාග්‍යයක්. විශේෂයෙන්ම අද මේ ගෙවි යන කාල පරිච්ඡේදයේ මුළු මහත් ලෝකයම මරණ බියෙන් රෝග බියෙන් ඇලලිලා තියෙන අවස්ථාවක්. එබඳු අවස්ථාවක ධර්මානුකූලව කෙසේ දහමින් පිළිසරණ ලබා ගන්නද කියන කාරණාව ඔස්සේ තමයි මේ උතුම් ධර්ම දේශනාවේදී අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් කියලා කියන්නේ පාරමී ධර්ම සම්පූර්ණ කරලා සාර අසංකේය කල්ප ලක්ෂයක් දුක් විඳලා තමන් වහන්සේගේ අතපත් නිවන අත්හැරලා දාලා ඒ වෙනුවට ලෝක සත්වයාට මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් උන්වහන්සේ තුළ ජනිත ඒ අද්විතීය ඥාන ශක්තියෙන් තවත් බුදු කෙනෙකුට පමණක් සමකල හැකි ලෝවන් කිසිවෙකුට සමකල නොහැකි ඒ උත්තරීතර ප්‍රඥා ශක්තියෙන් දේශනා කරනු ලබන දහම තමයි බුද්ධ දේශනාව කියලා කියන්නේ. ඒ දේශනාව තුළින් තමයි අපිට මේ සංසාර ජීවිතයේදී පිළිසරණක් ලබා ගන්න පුළුවන් නම් පින්නතුනි පිළිසරණක් ලබා ගත හැකි වෙන්නේ. ඒ අනුව අද අපි මාතෘකා කරපු ධර්ම ගාථාවේ ඇතුළත් වෙන්නේ මේ ධර්ම යථාර්ථය ලෝක යථාර්ථය තේරුම් ගැනීමෙන් පමණයි අපිට මේ සමස්ත සංසාරික ගැටලුවෙන් දුකෙන් නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ කියන එක. කාරුණික පින්වත්නි, අද ඔබ අපි මේ ජීවත් වෙන ලෝකය අස්වාභාවිකව එහෙමත් නැත්නම් ආකස්මිකව වෙනත් විදියකින් කියනවා නම් කිසියම් හේතු ප්‍රත්‍යයන්ගෙන් තොරව මේ තත්වයට පත් වුණා නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව අදිච්ච සමුප්පන්න එහෙමත් නැත්නම් හේතු විරහිතව යමක් සිදුවීම ප්‍රතික්ෂේප වෙනවා.
බුදුහාමුදුරුවෝ හේතු විරහිතව යමක් සිද්ධ වෙනවයි කියන මේ අදිච්ච සමුප්පන්න දර්ශනය ප්‍රතික්ෂේප කරනවා. එපමණක් නෙවෙයි. සමහරුන්ගේ අදහසක් තියෙනවා දැන් අද මේ ලෝකෙට බලපාලා තියෙන ලෙඩ රෝග විවිධාකාරී ඇති වෙන දේවල් දෙවියන්ගේ කැමැත්ත මත සිද්ධ වෙනවයි කියලා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේව කැමැත්ත පිළිබඳව ඉගැන්වීම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. උන්වහන්සේට අනුව නයිදං අත්ත කතම් බිම්බං නයිදං පර කතං අගං හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. නයිදං අත්ත කතම් බිම්බං මේ ජීවිතය මේ ලෝකයේ අපි මුණ දෙන මේ හැම දෙයක්ම අත්තගත වූ දේවල් එහෙමත් නැත්නම් තමන් කරගත්තු දේවල් නෙමෙයි. නයිදං පර කතං අගං කවුරුත් කරන දේවලුත් නෙමෙයි. ඒ කියන්නේ සයන්කත පරංකත කියන මේ දෙකම ප්‍රතික්ෂේප වෙනවා. හේතුම් පටිච්ච සම්භූතං හේතුඵල දහමට අනුව සකස් වෙච්ච හේතු භංගා නිරුජ්ජති එම හේතුන් නැතිවීම තුලින් හේතුන්ගේ අභාවය තුලින් අභාවයට යන දේවල් හැටියටයි බුදුදහම පෙන්වන්නේ. ඒ නිසා බුදුදහමේ දර්ශනය හේතුඵල දර්ශනයයි හේතුඵලවාදයයි හේතුඵලවාදයට අනුව තමයි ඒ දර්ශනයට අනුව තමයි සමස්ත ලෝකයේම අපි මුණ දෙන මේ සියල්ල බුදුදහම විග්‍රහ කරන්නේ. කෙනෙක් අහනවා මේ ලෝකේ කාගේ වැඩක්ද අපි මේ පවතින තත්ත්වයට මේවා පත් වෙලා තියෙන්නේ කොහොමද? පින්නතුනි මේ සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු වටිනාම සූත්‍රයක් තියෙනවා දීඝනිකායේ. ඒ සූත්‍රය හඳුන්වන්නේ අග්ගඤ්ඤ සූත්‍රය කියලා. අග්ගඤ්ඤ සූත්‍රය. මේ අග්ගඤ්ඤ සූත්‍රයේදී මේක බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ සවැත් නුවර මිගාරමාතු පාසාදයේ වැඩ ඉන්න කාලේ වාසෙට්ට භාරද්වාජ කියන පැවිද්ද අපේක්ෂාවෙන් භික්ෂූන් අතර ඉන්න එමත් නැත්නම් භික්ෂූන් අතර ජීවත් වෙමින් පැවිද්ද බලාපොරොත්තුෙන් ඉන්න බමුණු තරුණයෝ දෙන්නෙක්ට වාසෙට්ට භාරද්වාජ කියන මේ දෙන්නට මේ දෙන්න බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ විවේක සුවයෙන් සක්මන් කරමින් ඉන්න වෙලාවක බුදුහාමුදුරන්ගෙන් දහමක් අහගන්න තියෙනවා නම් හොඳයි කියලා උන්වහන්සේ ළඟට ගියා. බුදුරජාණන් වහන්සේ හා සමග සල්ලාපයේදී මේ සඳහන් කරනවා ස්වාමීනි බ්‍රාහ්මණයෝ තමයි මේ ලෝකේ ශ්‍රේෂ්ඨ කියලා. එළාදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ බ්‍රාහ්මණයෝ ශ්‍රේෂ්ඨයි කියලා කියන්නේ ඔබලාගේ පෙර ඔබලා ඇදහු පෙර ඔබලා විශ්වාස කළ ආගමික දර්ශනයට අනුව බ්‍රාහ්මණ නිර්මාණයක් හැටියට බ්‍රහ්ම නිර්මිතයක් හැටියට මේ ලෝකයේ විග්‍රහ කෙරෙන දහම තුලයි. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ ලෝකය දේව නිර්මාණයක් හැටියට ඉස්සර නිර්මාණවාදී සංකල්පයේ මත තීරණය කිරීම වැරදි. මේ සිද්ධ වෙන්නේ පටිච්ච සමුප්පන්න එහෙමත් නැත්නම් හේතුඵල ස්වરૂපයට අනුවයි. ඒදී උන්වහන්සේ පැහැදිලි කරනවා ඔබ අපි කවුරුත් නිරන්තරයෙන්ම සොයන හිතන මේ ලෝකයේ එහෙමත් නැත්නම් අපි මේ ජීවත් වෙන පෘථිවිතලයේ ආරම්භය මොන වගේ දෙයක්ද කියන එක පිළිබඳව. පින්නතුනි එහිදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ ලෝකේ තියෙනවා සංවට්ට කප්ප විවට්ට කප්ප කියලා අවස්ථා දෙකක්. සංවට්ට කප්ප කියලා කියන්නේ ලෝකේ විනාශ වෙන කාලය. විවට්ට කප්ප කියලා කියන්නේ ලෝකය සංවර්ධනය වෙන කාලය. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා දීගේන අද්දුනා අච්චේන බොහෝ කාලයක් ගත වුණාට පස්සේ ඇති වෙනවා මෙන්න මේ සංවට්ට කප්ප කියන එහෙමත් නැත්නම් ලෝකේ විනාශ වෙනවයි කියන අවස්ථාව. ඒ ලෝකය විනාශ වෙන අවස්ථාවේදී බුදුහාමුදුරුවෝ පෙන්වා දෙන්නේ මේ ලෝකේ ගිනිගෙන පිච්චෙන්න පටන් ගන්නවා සමස්තයම ගිනි ජාලාවක් බවට පත් වෙනවා. ඒ මොහොතේදී මේ පෘථිවිය ආශ්‍රිතව ඉන්න සත්වයෝ යේ බුහියේන කෝපන සත්තා ආභස්සර සංවත්තනිකා භවිස්සන්ති. ඒ බොහෝ දෙනෙක් ආභස්සර ලෝකවලට යනවා. ඒ ආභස්සර ලෝකවල ඒ සත්වයෝ බොහෝ කාලයක් ජීවත් වෙනවා. දැන් මේ පෘථිවි තලය සත්වාසයට නුසුදුසු තත්වයට පත් වුණාට පස්සේ මෙහෙම කාලයක් ගත වෙද්දී
ක්‍රමානුකූලව මේ ගින්න නිවිලා ගිහිලා මේක ජලයෙන් බොහෝ කාලයක් වැහිලා තිබිලා අන්තිමට මේකට ක්‍රමානුකූලව අර ආබස්සර සංවත්තනික සත්වයෝ ඒගොල්ලෝ ගැන සඳහන් කරන්නේ සයම්පබ සොකීය ශරීර ප්‍රභාවයෙන්ම ඉන්න අන්තලික්ක චර අහසේ සැරිසරන්න හැකියාව තියෙන පීති භක්ක ප්‍රීතියම ආහාර කොට සලකන ප්‍රීතියම ආහාර කොට ජීවත් වෙන මනෝමය ශරීරය පිරිසක්. ඒ අය සුභට්ටායින හොඳින් ඉන්නවා. මේ අය තමයි මේ පෘථිවියට නැවත පැමිණෙන්නේ වාසස්ථාන බවට පත් කරගන්නේ. හැබැයි මේ අය ශරීර ස්වරූපයකින් පේන අය නෙමේ. මේගොල්ලන්ගේ ස්වභාවය ගැන මම මුලින් සඳහන් කරේ මනෝමයයි. ඒ නිසා මේගොල්ලන්ට ශරීරයක් පේන්න නැහැ. පීති භක්කයි මේගොල්ලන්ට ආහාර අවශ්‍ය නැහැ. ඒගොල්ලෝ ප්‍රීතියම තමයි ඒගොල්ලන්ගේ ආහාරය බවට පත් කරගෙන තියෙන්නේ. ප්‍රීතියම තමයි ඒගොල්ලෝ ජීවිතේ පවත්වන්නේ. ඒ වගේම තමයි අන්තලික්කචර මේගොල්ලන්ට අහසින් යන්න පුළුවන්. ඒ නිසා මේ අයට විල් ඇලදොල මුහුදු සීමාවල් වල ගැටලුවක් නැහැ. ඒ විතරක් නෙමෙයි මේ අය ඊ타මත්ම ප්‍රීතිමත්ව අහසින් යන්න පුළුවන් ශක්තිය ඇතුව මනෝමය ස්වභාවයෙන් සුබට්ටයි මනාව වාසය කරනවා. මෙහෙම කාලයක් ගත වෙනකොට මේ හැතර හිටියා අඤ්‍යතරෝ ලෝල ජාතික සත්ත්වෝ. එක්තරා ලෝල ජාතික බොහොම ලෝභී ස්වභාවය ඇති ලොල් ස්වභාවය ඇති සත්වෙක්. මේ සත්වයා මොකද කරේ? පඨවි රසය එමත් නැත්නම් මහ පොළව ඇඟිල්ලෙන් අතගාලා ටිකක් සායි කියලා කියන්නේ ඇඟිල්ලෙන් අතගාලා ලෙව කෑවා. මේක ලෙව කෑවම මෙයාට මේ රසය දැනෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? අනිත් අයත් මෙයාව අනුකරණය කරන්න ගත්තා. ක්‍රමානුකූලව හැමෝම මේ පීතිභක්ක කණ්ඩායම පඨවි රසය අනුභව කරන්න ගත්තා. මේ පොළොවේ රසය. මේක හරියට කියන්නේ හොඳට රත් කරපු කකාරෝපු කිරි හැලියක මතු පිට තියෙන යොදේ වගේ කියලා මේ මහ පොළොවේ තිබුණු ඒ රසය. මෙහෙම කලක් ගත වෙනකොට මේ පඨවි රසය අතුරුදන් වෙනවා. එතකොට මොනවද හැදෙන්නේ? භූමි පප්පටක. භූමි පප්පටක කියන්නේ පොළොවේ ඇති වෙන හතු වර්ගයක්, හතු විශේෂයක්. බින් හතු. ඉතින් මේ බින් හතු මේ අනුභව කරන්න ගන්නවා. මෙහෙම තව ටික කාලයක් යනකොට මේ ස්වරූපයේ තවදුරටත් මේගොල්ලන්ගේ ශරීරයේ ඝන බහල බවට පත් වෙනවා. දැන් අර ප්‍රීතිභක්ෂව හිටිය එහෙමත් නැත්නම් පීතියම ආහාර කොටගෙන හිටිය මේ අයට ආහාර අවශ්‍යතාව මතුවෙනවා. ඊට පස්සේ මේ භූමි පප්පටක අතුරුදන් වෙනකොට බදාලතා කියලා කියන්නේ වැල් වර්ගයක්. මේ වැල් වර්ගය ඇති වෙනවා. මෙවත් මේ අනුභව කරනවා. දැන් මේ අයගේ ශරීර බොහොම ඝන බහල තත්වයට පත් වෙනවා. මේ බදාලතත් අතුරුදන් වෙනවා. එතකොට කාලයක් යද්දී සයන්ජාත හැල්. සයන්ජාත හැල් කියන්නේ තමන්ම ඇතිවෙච්ච තමන්ම ඉපදිච්ච ඇල්වි. මේ හැල්වි ඇති වුණාම ඒවට හුදෙක් බොහොම ආහාරයට ගන්න සුදුසුයි. ඒ මොහොතේම කඩාගත්තු ගමන් ආහාරයට ගන්න පුළුවන්. එහි තියෙන රසය පමණයි, පොතු ගලවන්න දෙයක් නැහැ. මේ විදිහ ආහාරයක්. මේක අනුභව කරමින් ඉන්නවා. එතකොට මේගොල්ලන්ගේ ශරීරවල දැන් අර මනෝමය ශරීර නෙමෙයි දැන් ක්‍රමානුකූලව ඝන බහල ශරීර ඇති වෙලා. ඒ නිසා උණුන්ගේ ශරීර ස්වභාවයන් පේන්න ගත්තා. මේ ශරීර ස්වභාවයන් පේන්න ගන්නකොට ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ භාවයත් පැනෙන්න ගත්තා. ඒ කියන්නේ කෙනෙක් ස්ත්‍රියක් හැටියටත් තවත් කෙනෙක් පුරුෂයෙක් හැටියටත් ශරීර ස්වභාවයෙන් පේන්න ගන්නවා. මේව පේන්න ගත්තට පස්සේ ස්ත්‍රිය පුරුෂයා දිහා අති වේලං උපනිජ්ජයි කියලා කියන බොහෝ වේලාවක් බලාගෙන ඉන්න ගත්තා. පුරුෂයත් එහෙමයි ස්ත්‍රිය දිහා බොහෝ වේලාවක් බලාගෙන ඉන්න ගත්තා. මේ බොහෝ වේලාවක් බලාගෙන ඉන්නකොට මේ අයගේ හිතවල රාගානුශය ඇති වුණා. රාගසිතුවිල්ල. රාගානුශය ඇති වුණාට පස්සේ මොකද වෙන්නේ? ඒ අය ද්වයන්ද්වයන් සමාපන්න භාවයට ඕනෝන් කායික සංසර්ගයට ආරම්භ කළා. දැන් මේ කායික සංසර්ගයේ මොවුන් සිද්ධ කරනකොට බලාගෙන ඉන්න අනිත් අයට පේනවා මේ තවත් සත්වෙක් කෙරෙහි මේ වගේ කාය සංසර්ගය යෙදෙන්නේ කොහොමද? ඒ නිසා ඒ අය මේ අයට
දමල ගහනවා ගොම වැරටි වලින් කැට කැබිලිටි වලින් දමල ගහනවා. තවත් සත්වෙක්ට කොහොමද මේ වගේ ක්‍රියාවක් කරන්න කියලා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබලාට අදටත් පේන්නේ නැද්ද විවාහ වෙන යම් උදවියට සමහර සමාජවල අය මේ වගේ දේවල් වලින් කැට කැබලිටි වලින් ගොම වැරටි වලින් ඒ වෙත දමා ගහන්නට පේන්නේ නැද්ද කියලා බුදුහාමුදුරුවෝ අහනවා එදා සමාජයේ. මම මේ පින්නතුන්ගෙන් අද අහන්න කැමති ඔබටත් අද විවාහ මංගල්‍ය අවස්ථාවලදී අර දකින්න ලැබෙන විවාහයේදී දෙන නවකවදය කියලා එකක් තියෙනවනේ. එහෙම එකක් තියෙන්නේ ඔය පැරණි අග්ගඤ්ඤං අස්සරන්තා මේ අතීතයේ පැවතිච්ච తত্ত্বය සිහි නොකිරීමෙන් යයි කියලා අපිට හිතෙනවා. ඉතින් මේ විදිහට කාලය ගත වෙද්දී මේ අතර දැන් අර අපි සඳහන් කරපු ස්වරූපයන් පහළ වෙලා මේ ඔවුන් අතර කාය සංසර්ගයන්ටපත් වෙලා දරුමල්ලු ඇති වෙන තත්වයටපත් වෙනවා. දැන් මෙතෙක් සයම් ප්‍රභව අන්තලික චරව පීතිබක්කෝ හිටිය මේ අයගේ ස්වරූපය වෙනස් වෙලා. අන්තිමට මොකද වෙන්නේ? මේ අය දැන් පුංචි කුටුම්බ හදා ගන්නවා Tamanට ජීවත් වෙන්න අවශ්‍ය විදියට. ඔන්න කුටුම්බගත ජීවිතයට එනවා දෙදෙනා එකතු වෙනවා දරුමල්ලු හැදෙනවා. මේ අතර කාලේ මේ අයට තාමත් තියෙන්නේ සයන්ජාත හැල්. දැන් මේ සයන්ජාත හැල් ලබා ගැනීම සඳහා ඒ වෙලාවේ ගිහිල්ලා ඒ වෙලාවේ අනුභව කරලා යන්නේ. මේ අතර හිටිය එක්තරා කම්මැලි පුද්ගලයෙක්. එයා මොකද කළේ? හෙටටත් අවශ්‍ය වෙන සයන්ජාත හැල් ප්‍රමාණය කපාගෙන ආවා. නෙලාගෙන ආවා. දැන් මේක දන්නේ නැහැ අනිත් අය. කෙනෙක් ඇවිල්ලා මෙයාට කියනවා අපි සයන්ජාත හැල් අනුභව කරන්න යමු නේද කියලා. මෙයා කියනවා නෑ නෑ මට අද යන්න ඕනේ නෑ. මම අදටත් එක්ක ඊයේ ගෙනාවයි කියලා. අනිත් අය කල්පනා කරනවා එහෙමනම් මේක තමයි හොඳම ක්‍රමය. එහෙනම් මේක තමයි අපිත් අනුගමනය කරන්න ඕනේ කියලා අනිත් අය දින 3කට ගෙනවා. මෙයා දින 2කට ගෙනාපයි. ඊළඟ එක දින 4කට ගෙනියනවා. මේ විදිහට බොහෝ දිනවලට තියාගෙන ආහාර අනුභව කිරීම. මේකට දහමේ සඳහන් කරන්නේ සන්නිධි භෝජනය කියලා. තියාගෙන කනවා. දැන් මෙහෙම වෙනකොට මොකද වෙන්නේ? ඇති වෙන සයන්ජාත හැල් ප්‍රමාණය සියල්ලන්ටම ප්‍රමාණවත් වුණාට යම් යම් උදවිය තම තමන්ට දිනට දෙකට තුනට සතියට මාසෙට ඒ දේවල් නෙලාගෙන යනකොට ඒ ඇති වෙන සයන්ජාත හැල් ප්‍රමාණය හැම දිනාටම මදි තත්වයටපත් වෙනවා. දැන් මේ තත්ත්වය යටතේ මෙයට සිද්ධ වෙනවා එහෙමනම් අපිට සයන්ජාත හැල් වෙනුවෙන් කිසියම් වැඩපිළිවෙලක් හදන්න ඕනේ හැම දිනාටම මේ පොදුවේ ලැබෙන විදිහට. ඒ නිසා කියනවා මේ කොටස මගේ මේ කොටස ඔබේ කියලා ඒ ස්ථානය වෙන් කරගන්න. එනෝ වැටවල් ගහනවා පෞද්ගලික සන්තක ඇති වෙනවා. දැන් පෞද්ගලික සන්තක ඇති වුණාට පස්සේ කෙනෙක් කල්පනා කරනවා මගේ කොටස මම තියාගෙන අනිත් කෙනාගේ කොටස මම පරිභෝග කරන්න ඕන. අනිත් කෙනාගෙන් මම ගන්න ඕන කියලා අනිත් කෙනාගේ සයන්ජාත හැල් තියෙන ස්ථානයට ගිහිල්ලා එයාට නොදන්නවා. ඒක අරන් එනවා. මේකට කියනවා සොරකම කියලා. ඔන්න දැන් මේ අයගේ මේ තියෙන කම්මැලිකම නිසා පෞද්ගලික සන්තක ඇතිවීම නිසා සොරකම කියන තත්ත්වයටපත් වෙනවා. දැන් මේ හොරකම් කරනකොට බලාගෙන ඉන්න අනිත් අය මේකට ඉඩ දෙන්නේ නැහනේ. ඒ නිසා අය මොකද කරන්නේ? සත්තා දාන දණ්ඩා දාන ආයුධ ගන්නවා පොළු මුගුරු ගන්නවා තමන්ගේ සයන්ජාත හැල් රැක ගැනීම සඳහා. අන්තිමට මොකද වෙන්නේ? ඒ අය පහර දෙනවා. සමහරු මිය යනවා. ඊට පස්සේ අනිත් අයට ප්‍රකාශ කරන්න බෑ මා අතින් පහර දීමකින් මෙයා මිය ගියේ කියලා. ඒ නිසා මම පහර දුන්නේ නැහැ කියලා බොරු කියනවා. සොරකම් කරලා අහුවෙන කෙනාත් බොරු කියන්න පටන් ගන්නවා. මේ විදිහට විවිධාකාර ප්‍රශ්න සමාජය ඇති වෙන්න ගත්තා. මේ ප්‍රාථමික සමාජය. ඊට පස්සේ මේ අය තීරණය කරනවා අපි අතර රූපයෙන් බුද්ධියෙන් ශරීර ශක්තියෙන් උසස් කෙනෙක් අපි තෝරගමු හැමදෙනාගේම සම්මතයෙන් අපේ මේ ගැටලු निराකරණය කර ගැනීමට. හැමදෙනාගේම සම්මතයෙන් ගැටලු निराකරණය කරගන්නට පත් කරගත්තු කෙනාට කියනවා මහා සම්මත කියලා. දැන් අද අපි ඔය කියන මහා සම්මත පරම්පරානුයාත කියලා කියන්නේ මහා සම්මත කියලා කියන්නේ අන්නේ විදිහට සියලු දෙනාගේ ගැටලු විසඳා ගැනීම සඳහා හැම දෙනාගේම
තීන්දුවෙන් හැමදෙනාගේම සම්මතයෙන් පත් කරගත්තු කෙනා. එහට කියනවා ඔබට අපි ලබා දෙන්නම් අපේ වීවලින් කොටසක් සයන්ජාත හැල්වලින් කොටසක්. එනිසා ඔබට යන්න ඕනේ නෑ කපාගෙන එන්න. ඔබට ඒවා එකතු කරන්න ඕනේ නෑ. අපි දෙන්නම්. මේක තමයි ක්‍රමානුකූලව රාජ්‍ය බද්ධ බවට පත් වෙන්නේ. ඒ අනුව අයබදු ලබන අනිත් අයව පාලනය කරන අධිකාරීන බලයක් ඇති කෙනෙක් ඇති වෙනවා. මේ අනුව තමයි ඔය රාජ්‍යත්වයේ බිහුනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට මේ රාජ්‍යත්වයේ බිහි වෙලා මේ විදිහට අයබදු ලබන මේ බඳු කෙනෙක් ඉන්නකොට එයා වටා තව පිරිසක් ගොඩ නැගෙනවා. ඒ මෙයාගේ පරිපාලනය පහසු කිරීම සඳහා සම්බන්ධ වෙනවා. ඒ නිසා ඒ අඳුනා ගන්නවා අමච්ච ඇමතිවරු මේ විදිහට රාජ්‍ය ආන්ත්‍රණයක් ඇති වෙනවා. එපමණක් නෙමෙයි. දැන් මේ අතර හිටිය සමහර අය බොහොම ශරීර වර්ණයෙන් බොහොම දුබල අය. ඒ ශුද්‍රයන් හැටියට සලකා ගත්තා. ඒ වගේ මේ අතර හිටියා යම් පිරිස් ඒගොල්ලෝ මේ සමාජයේ පැවතිච්ච අර බොහොම නිහඬ නිස්කලංක ඒ වගේම සාධාරණ ක්‍රමවේදය දැකලා තිබුණු අය. දැන් මේ අය ගහගන්නවා. සයන්ජාත හැල් වෙනුවෙන් වැටවල් ගහගෙන තියෙනවා. පාලකයෙක් පත් කරගෙන තියෙනවා. ඒ නිසා මේ තත්ත්වයෙන් මිදිලා ඉවත් වෙන්න ඕන කියලා සමහර අය වනගත වුණා. වනගත වෙලා ධාන කරන්න ගත්තා. හැබැයි මේගොල්ලෝ කලක් යනකොට සමහරු ධාන කරමින් හිටියා. සමහරු මේ ධාන කිරීම අසාර්ථක වෙලා නගරයට ආපහු එන්න ගත්තා. නගරයට ඇවිල්ලා නගරයේ ආසන්නයේ තියෙන තැන්වල පොඩි පොඩි කුටි හදාගෙන පර්ණශාලා කියලා කියන්නේ කොළ වලින් හදාගත්තු කුටි. මේවා හදාගෙන ඒ ගම්වල ළමයින්ට අකුරු ශාස්ත්‍රය කියා දෙන්න පටන් ගත්තා. මේගොල්ලෝ ගියේ කැලෑවට ගියේ කුමක් සඳහාද? කෙලෙස් නැති කරන්න. කෙලෙස් නැති කරනවට කියනවා ජාපේති. ඔය ධාන කියන එකේ තේරුමත් ඊට ආසන්නව යන්නේ. කෙලෙස් පුච්චන්න ගියේ, කෙලෙස් තවන්න ගියේ, ජාපනයට ගියේ. හැබැයි මේගොල්ලන්ට මේ ජාපනය කරන්න බැරි වෙලයි මේගොල්ලෝ ආපහු ආවේ නගරයේ ආසන්නයට. ඒ නිසා මේගොල්ලන්ට ජාපනය කරන්න බැරිව ආපු නිසා, මනස එක්තැන් කරගන්න බැරුව ආපු නිසා ජාපක නෙමේ මේගොල්ලන්ට කිව්වා අජ්ජහාපක කියලා. එතකොට බමුණු ජාපක වුණා. මේ ආපු අයට කිව්වා අජ්ජහාපක කියලා. අජ්ජහාපක කියන්නේ කෙලෙස් තවන්න ශක්තිය නැති, කෙලෙස් තැවීමේ හැකියාව නැති අය. එතකොට අද අධ්‍යාපනඥයෝ කියලා කියන්නේ භාවනාව සිත එකක කර ගැනීම සම්බන්ධයෙන් අසාර්ථක වෙලා ආපු පිරිසක් කියලා අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ අය ජාපකයෝ හැටියට එහෙමත් නැත්නම් කෙලස් තවන්න ගිහිල්ලා ආපහු ඇවිල්ලා අධ්‍යාපකයෝ බවට පත් වෙච්ච ඒගොල්ලෝ ගමේ දරුවන්ට අකුරු ශාස්ත්‍ර ආදී කියාගෙන හිටියා. ඒ නිසා මෙන්න තවත් කණ්ඩායමක් බිහි වෙනවා. ඒ වගේම තමයි මේ අතර හිටිය සමහර පිරිසක් ගොවිතැන වෙලහෙළදාම වගේ දේවල් කරමින් හිටිය අය. මේ කණ්ඩායම වෛශ්‍ය එහෙමත් නැත්නම් වෙස්ස කියන වචනෙන් හඳුන්වන්න ගත්තා. මේ කුල තුනටම ඉහළින් ඉන්න කුල තුනටම සේවාකම් කරපු අය තමයි ශුද්‍ර කියලා හැදුනේ දුබලම කණ්ඩායම. විශේෂයෙන් ශරීරයෙන් බුද්ධි ශක්තියෙන් අඩු පිරිසක් ඒ තත්ත්වයට පත් වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. එතකොට මේ සමස්තය දිහා බලලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සමාජයේ මේ යම් අය කරපු රැකී ආරක්ෂා, ඔවුන් තෝරාගත්තු වෘත්තීන්, ඔහුගේ ශරීර ස්වභාවයන්, මේ සමස්තය පදනම් කරගෙන මේ හේතුඵල ක්‍රමයක් අනුව තමයි මේ සමාජ ස්තරයන් ගොඩනගා ගත්ත විතරක් නෙමෙයි. ඒ සමාජ ස්තරයන් තුළ ඔවුන් තම තමන්ට ඒ නිශ්චිත කාර්යයන් නියම කරගෙන ඒක හරියට බ්‍රහ්මයා විසින් තමන්ට පවරන ලද්දක් යයි කියන මට්ටමේ හිතාගෙන බ්‍රහ්මයා විසින් තමන්ට නිර්දේශ කරන ලද්දේ යයි ඉගැන්වීමක් හදාගෙන සමාජය පවත්වාගෙන ගියා. එතකොට මේ ලෝකයේ සකස් වීමත් ඒ වගේම සමාජයේ සකස් වීමත් ලෝකයේ අද තත්ත්වයට පත් වෙන්න. ඒ කියන්නේ මිනිස්සුන්ට සඳහිරු පහළ වීම දක්වා ඊළඟට ඔය මහද්වීප ඇතිවීම දක්වා මේ ක්‍රියාවලිය සියල්ලම බුදුරජාණන් වහන්සේ ස්වභාවික හේතුඵලවාදී එමත් නැත්නම් හේතුඵලයන්ගේ ප්‍රතිඵලයක් හැටියට ඇතිවෙන තත්ත්වයක් හැටියටයි විග්‍රහ කරලා තියෙන්නේ. ඊළඟට දැන් මේ අග්ගඤ්ඤ සූත්‍රයේ ලෝක නිර්මාණය සහ සත්වයාගේ මේ ලෝකයට පැමිණීම හා සම්බන්ධයෙන් ප්‍රකාශ වෙන එමත් නැත්නම් ආබස්සරික
ආපස්සර සංවත්තනික සත්වයන් මේ පෘථිවියට පැමිණීම හා සම්බන්ධයෙන් ඉගැන්වෙන කාරණාත් එක්ක බැලුවාම මේක මේ අපි කතා කළේ සංවට්ට කප්ප විවට්ට කප්ප කියන දෙකෙන් විවට්ට කප්පය. ලෝකයේ විවට්ට කප්ප කියන්නේ ලෝකේ වර්ධනය වෙනවා. ඉතින් මෙහෙම කාලයක් පැවතිලා අවසානයේදී නැවතත් මේ ලෝක විනාශයක් සිද්ධ වෙනවායි කියලා දහමේ පැහැදිලි කරනවා. හැබැයි ඒක දීගෙන අද්දුනා අද නෙමෙයි. මේ මිනිස්යන්ගේ ආයුෂ පිරිහිලා ගිහිල්ලා අර අපි කියන්නේ පිළ ගහයට නඩුවහන කාලයක් එනවායි කියන්නේ. ඒ වගේ බොහොම අල්පායුෂ්ක සත්වය ඇති වෙලා සත්වස්සායුකා මනුස්සා භවිෂ්‍යන්ති කියලා කියන්නේ අවුරුදු 7 මිනිස්සු ඒ කියන්නේ වැඩිමල්ම කෙනාගේ වයස අවුරුදු 7 කාලේනවා. එතකොට දෙමව්පියෝ හිතනවලු පංචවස්සිකායෝ කුමාරිකායෝ අලම්පතෙය්‍යා භවිෂ්‍යන්ති. අවුරුදු 5 ගෑනු ළමයින්ට විවාහයක් කර දෙන්න සුදුසුයි කියලා. එතකොට ඒ බඳු තත්ත්වයට සමාජය පිරිහිලා ගිහිල්ලා මේ අල්පායුෂ්ක භාවය ඇති වුණේ අපේ ගුණධර්ම පිරිහීමෙන් ය කියන අවබෝධය ගොඩනැගුණාට පස්සේ ඒ අය ඒ ගුණධර්ම නැවත සංවර්ධනය කරගෙන ක්‍රමානුකූලව දස වර්ෂයේ වයස තියෙන අයට 20 වර්ෂයේ 20 වර්ෂයේ තියෙන අයට 40 වර්ෂයේ සහිත දරුවන් මේ විදිහට ක්‍රමානුකූලව ආයුෂ වැඩි වෙනවා. එතකොට අවුරුදු 10ට බැහැලා එතනින් නැවත ඉහළට ගිහිල්ලා අවුරුදු 80000 දක්වාත් මේක වර්ධනය වෙනවා. ඒ කාලෙදී තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. දැන් මේ ලෝකේ හා සම්බන්ධයෙන් තියෙන මේ විග්‍රහයත් එක්ක බැලුවාම පින්නතුනි අපි දැන් මේ හායන යුගයක. එහෙමත් නැත්නම් අපේ ආයු පිරිහෙමින් පවතින ලෙඩ රෝග වැඩි වෙන එබඳු තත්ත්වයක ඉන්නේ. ඒ නිසා මේ ලබාගත්තු මනුෂ්‍යාත්ම භාවයේ සුදුසුම අවස්ථාව තමයි මේ මොහොතේ භාවිතාවට ගන්න පාවිච්චි කරන්න. අපිට පේනවා තවත් මෙබඳුම සූත්‍රයක්. ඒ සූත්‍රය සප්ත සූර්යුග්ගමන සූත්‍රය. සප්ත සූර්ය උග්ගමන. ඉර 7ක් පෑයීම කියන එකයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මහා සාගරය, සිනේරු පර්වතය මේවා අති දැවැන්ත විනාශ නොවන වස්තුන් හැටියට සැලකුවා. යම් කාලවලදී මෙව්ව පවා විනාශයට පත් වෙනවා. මේක තමයි අනිත්‍ය ස්වභාවය. මේක තමයි ලෝකයේ යථාර්ථය. බුදුහාඳුර පෙන්නනවා මේ මහා සයුර විතරක්. තල්ගස් 7ක උසට ජලයේ පඟවන්න තියෙන එක තල්ගස් 6ට වියලෙනවා. 6 5ට 4ට 3ට 2ට අර සූර්යාගේ රශ්මිය වැඩි වෙන්න එක නැවත සූර්යයන්ගේ බලපෑම එන්න සත්ත සූර්යුග් ගමන කියන්නේ ඒකයි. සූර්ය 7ක් ඉර 7ක පහළ වීමත් එක්කම මුළු මහත් සාගර ජලයේම ක්‍රමානුකූලව හිඳිලා යනවා. අන්තිමට අර මිනිස්සෙගේ විලුඹට පෑගුණෙන් පස්සේ එතන එකතු වෙන ජලයේ ප්‍රමාණය මේ ගොප් ඇටයේ පෙඟවීමට තරම්වත් ජලයේ ප්‍රමාණයක් නැති මට්ටමට මේ මහ මුහුද හිඳෙනවා. ඊට පස්සේ මේක දුන් දාන්න ගන්නවා. ඊට පස්සේ මේක ගිනි අර ගන්නවා. අන්තිමට මේක හරියට කපුරු පිච්චුවා කියන මට්ටමට. කපුරු පිච්චුවෙන් පස්සේ කිසිවක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ තත්වයට විනාශ වෙලා යනවායි කියලා බුදුහාරෝ දේශනා කරනවා. මේක තමයි අවසාන වශයෙන් ලෝකෙ සිද්ධ වෙන විනාශය. එතකොට අපි තේරුම් ගන්න ඕනේ දැන් අද අපි මේ මූණ දෙමින් සිටින්නේ සත්ත සූර්යුග් ගමන සූත්‍රයේ එන ලෝක විනාශයට නෙමෙයි. අපි දැන් මේ මූණ දෙමින් සිටින්නේ අග්ගඤ්ඤ සූත්‍රයේ පැහැදිලි කරන ක්‍රමානුකූලව ලෝක ඇති වෙන අර ප්‍රලය හැටියට සඳහන් කරන කලින් කලට ඇති වෙන ඒ විනාශයකට තමයි අපි මේ මූණ දෙමින් සිටින්නේ. එනිසා මේ වෙලාවේ අපි හැම දෙනෙක්ම ලබා ගත්තා වූ මනුෂ්‍යාත්ම භාවයේ වටිනාකම තේරුම් අරගෙන එයින් ප්‍රයෝජන ගත්තේ නැත්නම් අපි මේක එමත් නැත්නම් මේ මිනිසත් බව අපරාධේ නාස්ති කළා කියලා කෙනෙක්ට හිතන්න පුළුවන්. බුදුහාඳුරෝ දේශනා කරනවා සාරාදායිච හෝති වරාදායි කායස්ස. මේ ශරීරයෙන් මේ ජීවිතයෙන් සාරය ලබා ගන්න. සාරය කියලා කියන්නේ මොකක්ද? මේ ජීවිත හරය. ජීවිත හරය කියන්නේ පින්නතුනි කුමක් කියලාද ඔබ හිතන්නේ? අද මේ සමාජ ජීවත් වෙනවා සමහර වෙලාවට මේ ලෝකේ ජීවත් වෙන මිනිසුන් දහස් ගණන එක දවසට භුක්ති විඳින වියදමට වඩා එක වේලක් තමන්ගේ ජීවිතේ වියදමට අරගන්න පුළුවන් ධනෙ තියන අය. ඒ වගේම තමයි ගුවන් යානා තමන්ගේ සන්තකයේ තියෙන විශාල ව්‍යාපාර තියෙන දහස් ගණන් තමා යටතේ සේවය කරන එබඳු උදවිය මේ සමාජයේ ජීවත් වෙනවා. හැබැයි ඒ අයගේ ජීවිතේ
ඒ වගේම ධර්මානුකූලව ගුණධර්ම වඩාගෙන සමහර වෙලාවට බොහොම අසරණ ජීවිතයක් ගෙව්වත් Taman ධර්මානුකූලත්වයෙන් ජීවත් වෙන අය ඉන්නවා. ඒ බඳු උදවියගේ ජීවිතය ගත්තාම කාගේ ජීවිතේද වඩා වටින්නේ? ගොඩක් මිල මුදල් තියෙන කෙනාගේ ජීවිතේද? එහෙමත් නැත්නම් ගොඩක් ගුණධම් තියෙන කෙනාගේ ජීවිතේද? මේකෙදි පැහැදිලිවම අපි තේරුම් ගන්න ඕනකම තියෙන්නේ මේ සමාජයේ ද්‍රව්‍යාත්මකව ලබා ගන්න දියුණුවට වඩා අපි ගුණධර්ම හැටියට ලබා ගන්න දියුණුව තමයි බුදුරජාණන් වහන්සේ අගය කරන පුද්ගලයෙක් තුළ තිබිය යුතුයි කියලා අපි තේරුම් ගත යුත්තේ, පිහිටුවා ගත යුත්තේ. ඒ නිසා පින්නතුනි මේ අවස්ථාව අපි ප්‍රයෝජනයට ගත යුතුයි. මේ ලබාගත්තු මනුෂ්‍යාත්ම භාවයේ තියෙද්දි බුද්ධෝත්පාද කාලයක ඉපදිලා තිබෙද්දි මේ ෂණ සම්පත්තිය තියෙද්දි ඒ වගේම දැන් මේ ලෝකය ක්‍රමානුකූලව බුද්ධ දේශනාවට අනුව අග්ගඤ්ඤ සූත්‍රයට අනුව දවසින් දවස මේ පරිහානියට යන වෙලාවේ එයින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සඳහා අපි කටයුතු කළ යුතුයි කියන එක අදිෂ්ඨාන කරගන්න ඕනේ. ඒක කොහොමද උපරිම ප්‍රයෝජන ලබා ගන්න? මේ ෂණ සම්පත්තිය තේරුම් ගන්න ඕනේ. කුමක්ද ෂණ සම්පත්තිය කියලා කියන්නේ? මේක ඉතාමත් වැදගත් දෙයක් අපි හිතන්න ඕනේ. පින්නතුනි දහමේ පෙන්නනවා ෂණ සම්පත්තිය කියලා කියනවා අෂ්ට දුෂ්ටක්ෂණයකින් මිදුණු අවස්ථාව. දුෂ්ටක්ෂණ 8ක් තියෙනවා. දුෂ්ටක්ෂණ නරක අවස්ථා. මේ නරක අවස්ථාට පෙන්වන්නේ තයෝ අපාය ආරුප්පා සංඤං පච්චත්ති මම්පිච්ච පංචින්ද්‍රියාණං වේකල්ලං මිච්ඡා දිට්ඨිච දාරුණං අපාතු භාවෝ බුද්දස්ස සද්ධම්මා මත දායිනෝ අට්ඨක්කනා අසමයා ඉති ඒතේ පකාසිතා. තයෝ අපාය. අපාය තුන තියෙනවා. අපාය තුන කියන්නේ මොනවද? නරක, තිරිසන්, പ്രേත අපාය. නරක කියන්නේ අපි අහලා තියෙනවා 136ක් නිරේ තියෙනවා. වැටුනොත් 100 සතිසක් නිරේ කියලා තියෙනවා. එතකොට ඒ නිරේ ඉපදිච්ච කෙනාට ධර්ම අවබෝධ කරන්න ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බෑ. ආරුප්පා කියලා කියන්නේ අරූපාවචර බ්‍රහ්ම ලෝක. අරූපාවචර බ්‍රහ්ම ලෝකවල ඉපදිච්ච අයට දීර්ඝ කාලයක් බඹසුව විඳින්න පුළුවන් වුණාට මේ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න බෑ. ඒ වගේම තමයි අසඤ්ඤ තලය. අපි කියන්නේ කය මිස සිත නැති බඹලෝ කියලා. කය මිස සිත නැති බඹලෝ අයටත් Tamanට ඒ බ්‍රහ්ම ලෝකේ හිටියට ධර්මයෙන් ප්‍රයෝජනයක් ලබා ගන්න බෑ. පච්චත්තිම කියන්නේ ප්‍රත්‍යන්ත දේශවල ඉපදී සිටීම. ප්‍රත්‍යන්ත දේශ හැටියට හඳුන්වන්නේ ඇන්ටාර්ක්ටික්, ආර්ක්ටික් වගේ ද්‍රවාසන්න ප්‍රදේශ. එබඳු ප්‍රදේශයක ජීවත් වෙන කෙනෙකුට ධර්මයෙන් ප්‍රයෝජන ගන්න හැකියාවක් නැහැ. ඔහු උදෙක් ජීවන අරගල හිම මැත්තේ හැපෙමින් ජීවත් වීම වෙනුවෙන් දඟලනවා මිසක් ඔහුට ධර්මයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් කමක් නැහැ. පංචේන්ද්‍රියාණං වේකල්ලං. ඉඳුරන් පහ විකල් වෙලා තියෙනවනම් ඇහැ පේන්නේ නැත්තම්, කන ඇහෙන්නේ නැත්තම්, දිව, නාසය, ශරීරය මේවා ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් ඒ පුද්ගලයාට ධර්ම අවබෝධය කිරීමට තබා ඒ පුද්ගලයාට සාමාන්‍ය ජීවිතයක් පවත්වා ගැනීමටවත් ලොකු දුෂ්කරතාවක් තියෙනවා. ඒ නිසා එයාට ධර්ම අවබෝධය කිරීම අපහසුයි. ඒ වගේම තමයි අපාතු භාව බුද්දස්ස සද්ධම්මා මත දායිනෝ. බුදු කෙනෙක් පහළ වෙලා නැත්තම් විශේෂයෙන්ම මිච්ඡා දිට්ඨිච දාරුණං. දරුණු මිත්‍යා දෘෂ්ටිකයෙක් නම් කිසියම් කෙනෙක් මිත්‍යා දෘෂ්ටිකයෙක් නම් ඒ මිත්‍යා දෘෂ්ටිකයාට අර කරුණු හතම හොඳට තිබුණත් ප්‍රයෝජනයක් නැහැ. දැන් ඔබ දන්නවා මේ ලෝකයේ අහවල් දෙයියෝ මැව්වයි අහවල් දෙයියෝ මැව්වයි කියලා දෙයියෝ කී දෙනෙක් නම් හදාගෙන තියනවද මිනිස්සු. එතකොට එහෙම දෙවිවරු හෝ බ්‍රහ්මයෝ හෝ මැව්වයි කියලා තුන්ගොල්ලක් කියනවා නම් අපේ අහවලයි මැව්වේ කියලා මේ තුනෙන් දෙකක් බොරු වෙන්නම එපා එකක්වත් හරිනම්. ඒ හැටියට ගණිද්දි බුදුහාමුදුරුවෝ හතරවෙනි එක නෙමෙයි ඉදිරිපත් කරන්නේ. හතරවෙනි ලෝකයේ මැව් කෙනා නෙමෙයි ඉදිරිපත් කරන්නේ. බුදුහාමුදුරුවෝ දර්ශනයක් ඉදිරිපත් කරනවා ඇදහිීමක් වෙනකොට. ඇදහිීමක් වෙනුවට බුදුරජාණන් වහන්සේගේ දර්ශනය පැහැදිලි කරන්නේ මුළු මහත් ලෝකයේමත් සත්වයාමත් පටිච්ච සමුප්පන්න හේතුඵල ධහමට අනුව මිසක් එහෙම නැතු කිසියම් බලවේගයකට අනුව ක්‍රියාත්මක වෙන අය නෙමෙයි. ඇත්ත වශයෙන්ම ගත්තොත් ස්වභාවිකත්වයේ පිළිබඳව විද්‍යාව, ස්වභාවිකත්වයේ පිළිබඳව දර්ශනය තමයි බුදුදහමේ සත්වයා පුද්ගලයා ලෝකයේ පිළිබඳව දර්ශනය. ඒ අනුව උන්වහන්සේ පැහැදිලි කරනවා මේ බුදු කෙනෙක්ගේ පහළවීමෙන් මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන්නේ ෂණ සම්පත්තියේ තියෙන කෙනාට. ඒ ෂණ සම්පත්තියේ තියෙන කෙනා ඒ පමණකින් විතරක් නතර වෙන්නේ නැහැ. අර සියලු කාරණාව තියෙනවා වගේම අර අෂ්ට දුෂ්ටක්ෂණයෙන් මිදෙනවා වගේම
ඔහු ත්‍රි හේතුක ප්‍රතිසන්දිකෙක් වෙලා ඉපදිලා ඉන්නවා නම් මෙලවදීම ධර්ම අවබෝධය කරලා විමුක්තිය සලසා ගන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි දන්නවා සමහර අය හිටියා බුදුහාමුදුරන්ගෙන් බණ අහපු. දැන් කොසල් රජුරු වගේ අය. ඊට බුදුහාමුදුරන්ට කොච්චර සමීපව හිටියත් ධර්ම අවබෝධය කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මොකද හේතුව ත්‍රි හේතුක ප්‍රතිසන්දිකෙක් නොවීම. හැබැයි සුනීත සෝපාක වගේ උදවිය හිටියා. ඊ타මත්ම අසරණ උදවිය. හැබැයි උනාට ඒ අය ත්‍රි හේතුක ප්‍රතිසන්දිය ලබාගෙන තිබිච්ච නිසා ඒ අයට ධර්මයෙන් ප්‍රයෝජන අරගෙන තමන්ට විමුක්තිය සලසා ගැනීමේ හැකියාව ලැබුණා. ඒ නිසා පින්නතුනි අපි තෝරාගත යුතු වන්නේ අපි ඔබට බණ කියන්න පටන් ගන්නකොටම කියනවනේ වාසනාවන්ත පින්වතුනි කියලා. කුමක්ද මේ වාසනාව කියලා? ඒ වාසනාව කියන්නේ අන් කිසිවක් නෙමෙයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ කෙනෙක් උපන් යුගයක ඒ ධර්මයේ ජීවමානව තියෙන අවස්ථාවක මිත්‍යා දෘෂ්ටිකයෙන් තොරව සම්මා දෘෂ්ටිකයන් හැටියට අතපය ඇහැකන නාසය විකල නොවි එවැගේම ධර්ම අවබෝධය කරන්න අවශ්‍ය කරන ප්‍රඥා ශක්තිය ඇතිව මේ ඉපදිලා ඉන්න අවස්ථාව සුවිශේෂ අවස්ථාවක්. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන සසර දුක් නිවා ගැනීම සඳහා අපි අදිෂ්ඨාන පූර්වකව කටයුතු කරන්න ඕන. ඒකට තමයි දහම තියෙන්නේ. දැන් අද අපි මාතෘකා කරපු දහම් ගාථාව. යදා හවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජායතෝ බ්‍රාහ්මනස්ස අතස්ස කංකා වපයන්ති සබ්බා අතෝ පජානාති සහේතු ධම්මා. මේක තියෙන්නේ කුද්දක නිකායේ උදාන පාළියේ පළවෙනිම සූත්‍රය. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පස්සේ සිදු කරපු උදානයන් කිහිපයක් පිළිබඳව සඳහන් වෙනවා. එකක් ඔබ අපි කවුරුත් දන්නවා අනේක ಜಾති සංසාරං කියන උදානය. ඒ වගේම මේ සඳහන් වෙන උදාන පාළියේ සඳහන් වෙන උදානයත් බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම උදානයක් හැටියටයි සලකා ගැනෙන්නේ. ඒකද උන්වහන්සේ පෙන්වන්නේ යදා හවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජායතෝ බ්‍රාහ්මනස්ස. කෙලස් තවන වීරිය ඇති බ්‍රාහ්මණ කියලා කියන්නේ මෙතන රහතන් වහන්සේ හඳුනා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් කෙලස් තවන කෙනා එයාට මේ ධර්මයන් මොන ධර්මයේද? යථාර්ථය. යථාර්ථය කියලා කියන්නේ සහේතු ධම්ම. මේ හේතුඵල ධම තේරෙනකොට අතස්ස කංකා වපයන්ති සබ්බා. ඔහුට මේ සියලු සැක සංකා දුරු වෙලා යනවා. යතෝ පජානාති සහේතු ධම්මං. මේ සියල්ලම හේතුඵල ධමයට අනුවයි ක්‍රියාත්මක වෙන්නේ කියලා දැනගත්තා. පින්නතුනි බුදුදහම පඤ්ඤායේතේ පිටියරේ කෙලස් නැති කිරීම නිවන සලසා ගැනීම ප්‍රඥාවෙන් කළ යුතුයි කියන ඉගැන්වීම ඇති දහමක්. ඒ නිසා මේක දුෂ්කර ව්‍රතවලින්වත් එහෙමත් නැත්නම් විනත්තාකාරී භක්ති මාර්ගයෙන්වත් එහෙමත් නැත්නම් කිසියම් ශාස්ත්‍රවරයෙකු වෙත පවතින අපේ පූජා චාරිත්‍ර පැවැත්වීමෙන්වත් මේ කිසිවකින් සැනසීම එහෙමත් නැත්නම් විමුක්තිය සසර අවසන් කිරීම නිර්දේශ කරන දහමක් නෙමේ බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම. ඒක පැහැදිලිවම දේශනා කරන්නේ කුමක්ද? මේ දහමේ පැහැදිලිවම සඳහන් කරන්නේ මේ ලෝක යථාර්ථය තේරුම් ගන්න. මේ එහෙමත් නැත්නම් ජීවිත යථාර්ථය තේරුම් ගන්න. එහිදී මේ හේතුඵල දහම හා සම්බන්ධයෙන් ගනිද්දී ඔබට පැහැදිලි චතුරාර්ය සත්‍ය ගන්න. චතුරාර්ය සත්‍ය හේතුඵල සම්බන්ධයෙන් දෙකක් පැහැදිලිව පේනවා. දුක්ඛ කියන්නේ සත්‍යයේ සසර පැවැත්මට ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛ බලන්න. ජාති කියන්නේ උපත, ජරා කියන්නේ වයසට යන එක, ව්‍යාධි කියන්නේ ලෙඩ වෙන එක, මරණ කියන්නේ මිය යන එක. එතකොට උපතේ සිට මරණය දක්වා. ඒ වගේම ප්‍රිය විප්‍රයෝගය, අප්‍රිය සංපයෝගය ඉපදුනාට පස්සේ ලැබෙන දේවල්. යම් පිච්ඡන් නලබති කැමැති දේවල් නොලැබෙන එක, අකමැති දේවල් ලැබෙන එක. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. මේ පංච උපාදානස්කන්ධේම දුකයි. එතකොට මේක බුදුදහමේ කතා කරන්නේ පවත්නා තත්ත්වය. එතකොට මේ පවත්නා තත්ත්වය කුමක් නිසා ඇති වුයිද? කුමක් නිසා මේ පවත්නා තත්ත්වය ගොඩ නැගුණේද කියලා හොයනකොට දහමේ පැහැදිලිවම පෙන්වා දෙන්නේ මොකක්ද? මේ පවත්නා තත්ත්වය ගොඩ නැගිලා තියෙන්නේ තණ්හාව නිසා. ඒක පැහැදිලිව දේශනා කරලා තියෙනවා. තණ්හාව නිසා තමයි මේ දුක හටගන්නේ. එතකොට කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. කාම තණ්හා කියලා කියන්නේ මේ ලෞකික සම්පත් විශේෂයි. භව තණ්හා කියලා කියන්නේ මේ ශාස්ත්‍ර දෘෂ්ටියේ සිට භවයන් ප්‍රාර්ථනා කරමින්, දෙව්ලෝ බඹලෝ ආදී ප්‍රාර්ථනා කරමින්
මේ කරන තණ්හාව. ඒ වගේම තමයි විභව තණ්හා උච්ඡේද දෘෂ්ටිකේකු නමුත් උච්ඡේද දෘෂ්ටියේ සිටිමින් තමන් තුල ගොඩ නැගෙන තෘෂ්ණාව විභව තණ්හා. එතකොට මෙන්න මේ කාම භව විභව කියන තණ්හාවන් කාම භව විභව කියන මේ තණ්හාවන් තුල තමයි මේ දුක්ඛය හටගන්නේ. එතකොට පැහැදිලි මේකේ තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධය පටිච්ච සමුප්පාද සම්බන්ධය. එතකොට දුක තණ්හාවට පටිච්ච සමුප්පන්නයි. එහෙමත් නැත්නම් දුක හටගන්නේ තණ්හාව නිසා. එතකොට මේක එකිනෙකට බද්ධ වෙලා තියෙනවා. ඒ වගේම බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව නිවන ඇති වෙන්නේ කුමක් නිසාද? මාර්ගය නිසා. එතකොට මාර්ගය හා නිවන කියන මේ දෙක එකිනෙකට සම්බන්ධ වෙනවා. නිවන පටිච්ච සමුප්පන්න ධර්මයක් නෙමෙයි. වෙනත් විදිහකින් කියනවා නම් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දෙයක් නෙමෙයි. හේතුන් ප්‍රත්‍යයෙන් හටගත්තු දෙයක් නුනත් නිවන ලැබෙන්නේ මාර්ගය වැඩිම නිසා. ඒ නිසා හේතුව සහ ඵලය කියන මේ සම්බන්ධය අපිට හිතා ගන්න පුළුවන්කම තිබෙනවා. හේතුඵල ධමයේ ඒ නිශ්චිත නියමම ක්‍රියාකාරීත්වයක් ඒ තුල දකින්නට නොලැබුණත්. එතකොට බලන්න මේ චතුරාර්ය සත්‍යයේ පවා අපිට හේතුඵල සම්බන්ධයක් දකින්න ලැබෙනවා. පරිසරය ගත්තොත් පරිසරයේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ කිසිවක් ගහකොළ සතා සීපාව ඇලදොල මේ කිසිවක් ඇති වෙලා තියෙන්නේ නිර්මාණයක් හැටියට කිසියම් බලවේගයක් විසින් කරපු දේවල් හැටියට නෙමෙයි. මේ සමස්තය ඇති වෙලා තියෙන හේතුඵල න්‍යායය. දේවක පෙන්නනවා අපිට උපනිෂා සූත්‍රයේ දිහා බැලුවොත් සයතහපි භික්කවේ උපරි පබ්බතේ තුල්ල පුසිතකේ දේවේ වස්සන්තේ තං උදකම් පබ්බත කන්දර පදරසාකායෝ පරිපූර්ණති. මහණෙනි කඳු මුදුන් වලට වතුර වැටෙනකොට මේවා කඳු මුදුන් වල තියෙන කුඩා පැලිවිවර පුරවනවා. පබ්බත කන්දර පදරසාකායෝ පරිපූර්ණා කුසොබ්බේ පරිපූර්ණති. මේ කුඩා පැලිවිවර පිරලා පුංචි විල් පිරෙනවා. කුසොබ්බේ පරිපූර්ණා මහා සොබ්බේ පරිපූර්ණති. මහා ඔයවල් පිරෙනවා. මහා සොබ්බේ පරිපූර්ණා කුන්නදියෝ පරිපූර්ණති. මහා එළවල් පිරලා කුඩා නදීන් හැදෙනවා. කුන්නදියෝ පරිපූර්ණා මහා නදියා පරිපූර්ණති. පුංචි නදීන් පිරලා මහා නදීන් පිරෙනවා. මහා නදීන් සමුද්‍රයට ගලනවා. එතකොට ගංගානම් ගඟපවා බ්‍රහ්මයාගේ ජටාවෙන් ගලනවායයි හිතපු මිනිස්සුන්ට බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේක එකිනෙක හේතුඵල සම්බන්ධතාවක් මත තමයි ඇති වෙලා තියෙන්නේ. නැවත සූර්යාගෙන් සූර්ය රශ්මියෙන් මේවා වියලිලා නැවතත් ගානී භවනයේ වෙලා වාෂ්ප ආයේ වැස්ස හැටියට වැටෙනවා. ඒ නිසා මේ වැස්ස කියන එක දෙයියන්ගේ එකක් නෙමෙයි, මේක ස්වභාව ධර්මයේ සිද්ධියක් හැටියට බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. ඒ හේතුඵල ධම. අග්ගඤ්ඤ සූත්‍රයේ පැහැදිලි කරපු ලෝක සත්වයාගේ එහෙමත් නැත්නම් ලෝකයේ මේ පරිණාමයත් ඒක හේතුඵල ධර්මයට අයිති එකක්. ඒ වගේම චක්කවර්ති සිංහනාද සූත්‍රය අරන් බලන්න. චක්කවර්ති සිංහනාද සූත්‍රය පෙන්වන්නේ අදනානං ධනේ අනනුප්පදීයමානේ දාලිද්‍යම් වේපුල්ල මගමාසි. නිර්ධනයන්ට ධනේ නැති වෙනකොට දිලිදුකම වැඩි වෙනවා. දාලිද්‍යයේ වේපුල්ලන් ගතේ අදින්නා දානෝ වේපුල්ල මගමාසි. දිලිදුකම වැඩි වෙනකොට හොරකම වැඩි වෙනවා. අදින්නා දානේ වේපුල්ලන් ගතේ සත්තං වේපුල්ල මගමාසි. හොරකම වැඩි වෙනකොට ආයුධ වැඩි වෙනවා. සත්තේ වේපුල්ලන් ගතේ පානාතිපාතෝ වේපුල්ල මගමාසි. ආයුධ වැඩි වෙනකොට ප්‍රාණඝාත වැඩි වෙනවා. පානාතිපාතේ වේපුල්ලන් ගතේ මුසාවාදෝ වේපුල්ල මගමාසි. ප්‍රාණඝාත කරපු අය බොරු කියන්නත් පටන් ගන්නවා. මේ විදිහට අනේකා පාපකා කුසල ධම්මා සම්භවಂತಿ. නොඑක ආකාරයේ පාපී අකුසල් දහම් සමාජගත වෙන්නේ මේවත් හේතුඵල ධමයට අනුවයි බුදුදහම විග්‍රහ කරන්නේ. ඒ නිසා පින්නතුනි යදා හවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජායතෝ බ්‍රාහමනස්ස කියන එකේදී බුදුහාඳුරු පෙන්වන්නේ මේ හේතුඵල ධම තේරෙනකොට ඒ අයට මේ ස්කන්ධ ධාතු ආයතනවල ඇතිවීම නැතිවීම පිළිබඳව දැනෙනවා. ස්කන්ධයන්ගේ ඇතිවීම කොහොමද තියෙන්නේ? රූපය ගත්තොත් රූපය කියන්නේ මොකක්ද? මේ රූපය කියන්නේ පේන පින්රූපමං රූපම් පෙන පිටක් වගේ පෙන පිටක ඇතිවීම පිළිබඳව දැනෙනවා. වේදනා බුබ්බුලූපමා. වේදනාව කියලා කියන්නේ හරියට දිය බුබුලක් වගේ. දිය බුබුල මොහොතින් බිඳිලා යනවා. මරීචිකූපමා සංඥා. සංඥාව හරියට මිරිඟුවක් වගේ. සංඥාව මිරිඟුවක් වගේ. මිරිඟුව කියන්නේ අපේ මනසින් ගොඩනගා ගන්න එක. වෙන දෙයක් දැකලා වෙන දෙයක් හිතාගන්නේ අපි. ඒ වගේම තමයි සංඛාරා කදලූපමා. සංස්කාර හරියට කෙසෙල් කඳන් වගේ. මේක එකිනෙකට ගලවගෙන ගියන් පස්සේ කොතනද අරටුවක් ඉතුරු වෙන්නේ? මායූපමංච විඥාන. විඥානේ මායාව. මේ මායාවේ තමයි අපි හැමෝම ජීවත් වෙන්නේ. එතකොට මේ සියල්ලම කිසියම් හේතුඵල ධර්මතාවක් මතයි තියෙන්නේ කියන එක පැහැදිලි කරගන්නවා.
ඒ නිසා පින්නතුනි බුදුදහමේ පෙන්වා දෙන මේ සමස්ත දර්ශනය ඇතුළෙම පෙන්වන්නේ ලෝක සත්වයාට පවතින මේ සමස්තයම කිසියම් ස්වභාවික ක්‍රියාදාමයක ප්‍රතිඵල හැටියට මිසක් එහෙම නැතුව මේ බාහිර යම් යම් ලෝකවලින් එහෙමත් නැත්නම් බ්‍රහ්මයන්ගෙන් දෙවියන්ගෙන් ලෝක පාලක දෙවිවරුන්ගෙන් ਸਰව බලධාරී කාගේවත් ක්‍රියාකාරීත්වයක් නෙමෙයි. එහෙමනම් අද අපි මේ මුණ දීලා තියෙන රෝගී තත්ත්වයන් ගත්තා. මේ මනුෂ්‍ය ක්‍රියාකාරීත්වයේ දෝෂ නිසා ඒ වගේම ලෝකයේ මේ ස්වභාවිකව ඇති වෙන්න තියෙන පරිණාමේ අග්ගඤ්ඤ සූත්‍රයේ පැහැදිලි කරන මේ තත්ත්වයන් නිසා ඇති වෙන දේවල්. ඒ නිසා මේ තත්ත්වයන් තුල කලබලයටපත් වෙලා මේ තත්ත්වයන් තුල අපි මානසිකව වෙනස් කරගෙන මනස විශේෂයෙන්ම දුකටපත් වෙලා කැළඹීමටපත් වෙලා ඉන්නවට වඩා යථාර්ථයේ තේරුම් අරගෙන මේ පවත්නා සුළු කාලය ඇතුළත අපේ ජීවිතේ ප්‍රයෝජනෙ ලබා ගන්න. එහෙමත් නැත්නම් මේ ක්ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජන ලබා ගන්න අදිෂ්ඨාන කරගන්නවා නම් ඒක තමයි අප කළ යුතු දේ. ඉතින් අද දවසේ මේ ධර්ම දේශනාව සිද්ධ කිරීමේදී අපි බලාපොරොත්තු වුණේ මේ ලෝකය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ලෝකයේ සත්වයාගේ පහළවීම. මෙතනදී කතා කරන්නේ සත්වයා මෙතනින් පටන් ගත්තා කියලා නෙමෙයි. මොකද හේතුව බොහොමයක් ආගම්වල තියෙන්නේ දෙවියන්ගේ සිට මිනිස්සයා මේ ලෝකෙට ඇවිල්ලා නැවත දෙවියන් වෙත යනවායි කියලා. ඒ දේව නිර්මාණවාද රේඛීයයි. රේඛීය කියන්නේ දෙවියන්ගෙන් මනුලොවට මනුලොවෙන් දෙවියන්ට. හැබැයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව චක්‍රීයයි. සංසාර වට්ට කියලා කියන්නේ සංසාරයේ වෘත්තයක්. වෘත්තයක් කියලා කියන්නේ චක්‍රීය. ඒ නිසා චක්‍රයක ආරම්භයක් හොයන්න බෑ. චක්‍රයෙන් පිටපයින්ද විතරයි පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා මේ සංසාර චක්‍රයක දිගින් දිගට ඔය කියපු ලෝකයට ආබස්සර සංවත්තනික සත්වෝ එන්න කලිනුත් අවුරුදු කෝටි ප්‍රකෝටි ගානකට කලින් මේවා බුදුවරු හිටියේ ස්ථාන. ඒකනේ අටවිසි බුදුවරුන් ගැන සඳහන් කරන්නේ. ඒ නිසා පින්නතුනි මේ ලෝකේ අද අපි ජීවත් වෙන තත්වය ඉතාමත්ම සුදුසුම අවස්ථාවයි ධර්මයේ ක්‍රියාත්මක කරන්න. ඒ නිසා ඒ ධර්මයෙන් ප්‍රයෝජන අරගෙන මෙලවත් සුවපත් කරගෙන පරලොවත් සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසීම උදා කර ගැනීම සඳහා හැමදෙනෙක්ම අදිෂ්ඨාන ඇති කරගන්න. අද ධම්මස්සවන කාලෝ කියන මේ වැඩසටහන තුලින් අර්ජුන වික්‍රමාරච්චි මහත්මයාගේ ජන්මදිනයේ දවසේ ඒ වගේම එතුමාගේ බිරිඳ දරුවන් ඇතුළු හැමදෙනාගේමත් ජන්මදිනයන් මේ ආසන්න කාලයේ මේ දීලා තියෙනවා. ඒ හැමදෙනාටමත් ආශිර්වාද සිද්ධ කිරීම සඳහායි කටයුතු කරන්නේ. ඒ හැමදෙනාටම නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ සැලසේවා. මේ කොවිඩ් වසංගතයේ තිබෙන කාලය මේ කාලය තුල සමස්ත ලෝකවාසී සියලුම දෙනාට මේ උවදුරින් නිදහස් වෙලා කටයුතු කරන්න ශක්තිය උදා වේවා. අප හැමදෙනාටම මෙලවත් පරලොවත් සුවපත් කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ උතුම් ධර්ම ශ්‍රවණමය කුසලය හේතු වාසනා වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ධම්මස්සවන කාලෝ තේමාවෙන් යුක්තව අද අභිනවයෙන් ආරම්භ වන YouTube නාලිකාවේ මංගල ධර්මදේශනාව පැවැත් වූ පැපිලියාන සුනේත්‍රා මහාදේවී පිරිවෙන් විහාරාධිපති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ මහාචාර්ය පූජ්‍යපාද මැදගොඩ අභයතිස්ස මාහිමියන් වහන්සේට ඉතාම ගෞරවාදරයෙන් නමස්කාර පූර්වකව අපි ස්තුතිවන්ත වෙනවා. අද ධර්ම දේශනාව පැවැත්වුණේ අද 47 වන ජන්මදිනය සමරන ශ්‍රී යෝගී පදනමේ නිර්මාතෘවරයාණන් ප්‍රවීණ යෝග උපදේශක අර්ජුන වික්‍රමාරච්චි මහත්මයාගේ 47 වන ජන්මදිනයට ආශිර්වාද කිරීමටයි. ඒ වගේම එතුමාගේ බිරිඳ තරංගා කුමාරී උහුමීය මහත්මියගේ අනිද්දාට ජූනි 19 වෙනිදාට යෙදෙන ජන්මදිනයට ආශිර්වාද කිරීම, ඊයේ දිනේ උපන්දිනය සැමරූ එතුමාගේ ආදරණීය පුතණුවන් සුමිත් වික්‍රමාරච්චි මහත්මයාටත් ආශිර්වාද කිරීම අරමුණු කරගෙන මේ ධර්ම දේශනාව සංවිධානය කළේ
ධර්ම දානමය දායකත්වය ලබා දුන්නේ ශ්‍රී යෝගී පදනමේ අර්ජුන වික්‍රමරච්චි මහත්මයාගෙන් අධ්‍යාපනය ලබන ආදරණීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් හදපිරි ගුරු ගෞරවයෙන් යුක්තවයි. ඒ සැමටද ඒ සැමගේ නමින් මිය පරලෝකීය දෙමාපියන් ගුරුවරුන් ඥාති හිත මිත්‍රාදීන් ඒ සැමටද පුණ්‍යානුමෝදනා සිදු කරමින් අපි ඔබෙන් සමගන්නවා තවත් උතුම් ධර්ම දේශනාවකින් ධම්මස්සවන කාලෝ මේ ධර්මය ශ්‍රවණය කිරීමට කාලයයි යන උතුම් තේමාවෙන් යලි හමු වෙමු. ඔබට තෙරුවන් සරණයි.